ලක්විරෝ දායකත්ව ධර්මදේශනය නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් ඔබ මේ එකතු වී සිටින්නේ ලක්විරු ගුවන්විදුලි ඔස්සේ විකාශනය වන රාත්‍රී 7 ලක්විරු දායකත්ව ධර්ම දේශනාව සමගින්. අපිට අපේ ජීවිතේ අපි පුංචි කාලේ ඉඳන් ගොඩාක් දේවල් අපි ඉගෙන ගන්නවා. පුංචි කාලේ ඉඳන් අපි විවිධ විෂයන් අපේ ජීවිතයට විවිධ ගුරුහරුකම් අපි ලබා ගන්නවා. විවිධ ගුරුවරු අපි ඇසුරු කරනවා. විවිධාකාර මතදරන විවිධාකාර අදහස් වලින් යුක්ත විවිධාකාර වූ දේවල් කියලා දෙන පිරිස් අපි ඇසුරු කරනවා. ඒ හැම දිනෙකගේම ඇසුර ලබලා ඒ විවිධාකාර වූ දේවල් පිළිබඳව අධ්‍යයනය කරලා අපි අපේ දැනුම වැඩි දියුණු කරගන්නවා. කාලයක් යනකොට ඒ අපි ලබාගත් දැනුම අපි විවිධාකාරයට භාවිතයට ගන්නවා. හැබැයි පින්වත්නි, අපේ ජීවිතේ අපේ ජීවිතවලට අත්වෙන සැබෑම ඉරණම, ඒ සැබෑම ඉරණමට අපි මූණ දෙනකොට ඒ අපි ඉගෙනගත්ත බාහිර විවිධාකාර වූ දේවල් අපිට පිහිටට පිළිසරණට පවතින්නේ නැහැ. ඒ දේවල් වලින් අපිට ඒකදී උපකාරයක් ලබා ගන්න බෑ. ඒ කියන්නේ පින්වත්නි, අපි වයසට යනකොට, අපි ලෙඩ වෙනකොට, අපිට ප්‍රියමනාප වූ අයගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනකොට, ප්‍රියමනාප දේවල් වලින් අපිට දුරස් වෙන්න වෙනකොට, අපේ ජීවිතේට මරණයේ සෙවණැල්ල ළඟා වෙනකොට අපි ලැබපු බාහිර දැනුම අපිට ඒකෙදී ප්‍රයෝජනෙට ගන්න විදිහක් නැහැ. ඒ දේවල් වලින් නිදහස් වෙන්න ඒ දැනුම අපිට උපකාර කරගන්න විදිහක් නැහැ. එහෙනම් පින්වත්නි, අපි ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙනකොට, දැන් පින්වත්නි, අපි වයසට යනවා කියන එක සිද්ධ වෙන දෙයක්ද නොවන දෙයක්ද? අනිවාර්යෙන් අපිට මුහුණ දෙන්න වෙන සිදුවෙන දෙයක්. ලෙඩ රෝගවලට පත් වෙනවා කියන එක අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක්. දැන් මේ කාලේ අපි ඒක හොඳින්ම අත්විඳින්නේ නැද්ද පින්වත්නි? ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන එක අපිට හොඳට මේ ගෙවුණු කාල සීමාවදී අපි හැම කෙනෙක්ම හොඳින් අත්විඳ දෙයක්. අපිට මේ ප්‍රියමනාප වූ දේවල් අතහැරලා යන්න සිද්ධ වෙනවා කියන එක අපි අත්විඳා.
ඉතින් මේ දේවල් වලට අපි මුහුණ දෙනකොට අපි ඒ බාහිර ලැබපු අපි දැනුම ඒකද අපිට ඒ සඳහා ඒකේ නිදහස් වෙන්න ඒ ජීවිතයේ ඇත්තට මුහුණ දෙනකොට ඒවට සාර්ථකව මුහුණ දෙන්න ඒ ලැබපු බාහිර වූ දැනුමින් ප්‍රයෝජනයක් ගන්න බෑ. එහෙනම් පින්වත්නි ඒ ජීවිතයේ ඇත්තට මුහුණ දෙනකොට අපිට ඒකෙදි උපකාර වෙන දෙයක් තියෙනවද ලෝකේ? තියෙනවා පින්වත්නි. ඒ තමයි මේ තුන් ලෝකෙට එකම එක සාස්ෘණ වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරන්නට යෙදුණු මේ උතුම් පාරිශුද්ධ පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය. මේ ධර්මයෙන් විතරයි පින්වත්නි අපිට මේ සැබෑම ජීවිත අභියෝග ඉදිරියේදී සාර්ථක වේවට මුහුණ දෙන්න අපේ ජීවිත හැඩගස්වන්නේ. ඒ දේවල් ඉදිරියේදී අපි හිතන්න ඕන විදිහ අපිට පුරුදු කරන්න කියලා දෙන්නේ ධර්මයෙන්. ඉතින් ඒක නිසා පින්වත්නි අපි බොහොම වාසනාවන්ත පිරිසක්. අපිට බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ ලෝකේ පවතින යුගයක මේ මනුස්ස ලෝකේ මිනිසෙක් විදිහට උපත ලබන්න වාසනාව ලැබුණා. විශේෂම දේ පින්වත්නි ලෝකේ මිනිසෙක් විලා උපදින හැම කෙනෙකුටම මේක මුණ ගැහෙන්නේ නැහැ. මේ දුර්ලභ වාසනාව මුණ ගැහෙන්නේ නැහැ. අපිට අවස්ථාවක් උදා වුණා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කතාබස් වෙන ඒ ධර්මය ඇහෙන රටක උපදින්න. ඒ ධර්මයේ කතාබස් වෙන සමාජයක උපදින්න. ඒ ධර්මයේ කතාබස් වෙන යුගයක උපදින්න. ඒ ධර්මයේ පැහැදිලිව නිර්වුල්ව අපිට තේරෙන විදිහට කියලා දෙන්න කල්යාණ මිත්‍රයන් ඉන්න කාලෙක උපදින්න. මේ දේවල් පින්වත් ගොඩාක්ම දුර්ලභ දේවල්. ඉතින් ඒ ලැබිච්ච දුර්ලභ අවස්ථාව අපි යහපත් විදිහට ප්‍රයෝජනෙට ගත්තොත් අපේ ජීවිත ගොඩාක් සාර්ථක කරගන්න අපිට අවස්ථාව සැලසෙනවා. ඉතින් පින්වත්නි අද අපි මේ සන්ධ්‍යා කාලෙදී ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ මේ උතුම් බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ මහා ආනුභාවය ගැන කියවෙන ඒ උතුම් තුනුරුවන සිහි කිරීමෙන් අපේ ජීවිතයට ලැබෙන්නා වූ මහා යහපත ගැන කියවෙන ඒ තුනුරුවන ගැනම සිහි කර කර ජීවිත අභියෝග වලට සාර්ථකව මුහුණ දුන්නු උපාසිකාවක් ගැන කියවෙන උතුම් බුද්ධ දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම සුප්පාවාස සූත්‍රය. මේ උතුම් බුද්ධ දේශනාව සඳහන් වෙන්නේ කුද්දක නිකායේ උදාන පාළියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක කාලෙක කුණ්ඩියා කියන නගරයේ සමීපයේ තියෙන කුණ්ඩදාන කියන වනාන්තරයේ වැඩ වාසය කළා. ඒ කාලෙදී මේ සුප්පවාසා කියන කෝලිය දියණිය දරුගැබක් ඇතුව අවුරුදු 7ක් තිස්සේ දරුගැබ දරාගෙන හිටියා. පින්වත් මේක හරි අසාමාන්‍ය සිද්ධියක් නෙමේද? සාමාන්‍යයෙන් දරුවෙක් මව කුසේ දසමාසයක් නිවාසය කරන්නේ. දසමාසයක් ඇවෑමෙන් ඒ දරුවා මව කුසෙන් බිහි වෙනවා. නමුත් මේ සුප්පවාසා කියන මේ කෝලිය දියණිය අවුරුදු 7ක් තිස්සේ දරුගැබක් දරාගෙන හිටියා. එතකොට පින්වත්නි මේ දරුගැබක් දරාගෙන ඉන්නවා කියන එක සුළුපටු වෙහෙසක්ද මවකට? ඒ ගර්භණී අම්මලා කොච්චර මහන්සි වෙනවද ඒ දරුගැබ ආරක්ෂා කරගන්න? ඒ අම්මට වෙනදා වගේ සුව පහසුව වාඩි වෙන්න විදිහක් නැහැ. වෙනදා විදිහට දුවල පැනලා වැඩ කරන්න විදිහක් නැහැ.
වෙනද වගේ හිතෙන දේවල් කන්න බොන්න විදිහක් නැහැ. සුව පහසුව වෙනද වගේ නිදාගන්න විදිහක් නැහැ. ඒ ගර්භිණී අම්මා කෙනෙක් ඒ හැමදේම කැප කරනවා තමන්ගේ දරු ගැබේ ආරක්ෂාව පිණිස. එතකොට ලොකු දුකක් විඳිමින් තමයි මේ දරු ගැබක් ආරක්ෂා කරන්නේ. ඉතින් එතකොට පින්වත්නි අවුරුදු 7ක් තිස්සේ මේ විදිහට මේ අම්මා කෙනෙක් මේ දරු ගැබක් දරාගෙන වාසය කරනවා කියන එක කොයිතරම්නම් ඒ අම්මට වෙහෙසක්ද? කොච්චර දුෂ්කර දෙයක්ද මේ? දැන් අද මේ වගේ දෙයක් අපිට කිව්වොත් හිතා ගන්න බැරි තරම් දෙයක් නේ. නමුත් මේ සුප්පාවාසා කියන කෝලිය දියණිය මේ විදිහට අවුරුදු 7ක් තිස්සේ දරුගැබ දරාගෙන හිටියා. ඊට පස්සේ අවුරුදු 7ක් ඇවෑමෙන් ඔන්න මේ දරුවා ඉපදෙන්න ඇවිල්ලා මේ දරුවා මේ හිර වුණා. දැන් බිහි වුණේ නෑ. දරුගැබ හිර වෙලා තව දවස් 7ක් බොහොම වේදනාව වින්දා. ඒ අම්මා දරුවා බිහි වෙන්නේ නැතුව දරුවා හිර වෙලා දවස් 7ක් තිස්සේ අධික වේදනාවක් වින්දා. දැන් මේ කාරණාව පින්වත්නි මේ දරුවෝ ලැබිච්ච අම්මලා හොඳින්ම දන්නවා මේකේ තියෙන වේදනාව. එතකොට එක දවසක් දෙකක් නෙමෙයි දවස් 7ක් තිස්සේ මේ දරුවා දැන් හිර වෙලා බිහි වෙන්නේ නැහැ. අධික වේදනාවක්. ඉතින් ඒ එහෙම වේදනාව විඳිනකොට දැන් මේ බුදු දේශනාව තියෙනවා සා දුක්ඛාහි තිබ්බාහි කරාහි කටුකාහි වේදනාහි පුට්ටා. ඒ කෝලිය දියණිය දුක් වූ තියුණු වූ කර්කශ වූ කටුක වූ වේදනාවන් ලබනවා මේ දරුගැබ හිරවීම නිසා. හැබැයි මෙහෙම වෙනකොට මෙතුමිය විශේෂ දෙයක් කරනවා. මේ විදිහට මේ වේදනාව විඳිද්දී තීහි විතක්කේහි අදිවාසේති. එතුමිය කරුණු 3ක් සිහි කරනවා, විතර්ක කරනවා. ඒ කරුණු 3 සිහි කිරීම හේතු කරගෙන මේ වේදනාව එතුමිය ඉවසුවා. මොනවද ඒ කරුණු 3? එතුමිය මෙන්න මෙහෙම හිතනවා. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහනාය ධම්මං දේසේති. අනේ මේවැනි වූ දුක් දුරු කිරීම පිණිස යම් කෙනෙක් දහම් දේශනා කරනවා නම් ඒ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ නම් ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි කියලා මෙතුමිය සිහි කරනවා. එතකොට මොකද්ද මේ බුද්ධානුස්සතිය වඩනවා? ඊළඟට එතුමිය සිහිපත් කරනවා සුපටිපන්නෝ වත තස්ස භගවතෝ ශාවක සංඝෝ යෝ ීමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහනාය පටිපන්නෝ. අනේ යමෙක් මෙමෙනි වූ දුක දුරු කිරීම පිණිස පිළිපන්නාද ඒ භාගතුන් වහන්සේගේ සංඝයා වහන්සේලා ඒකාන්තයෙන්ම සුපටිපන්නයි. මනාව වැඩපිළිවෙලකට පැමිණෙනු පිරිසක් කියලා සිහි කරනවා. ඊළඟට එතුමිය සිහි කරනවා සුසුකං වතතං නිබ්බානං යත්තිදං ඒව රූපං දුක්ඛන්න සංවිජ්ජති. යම් නිවනක මෙවැනි වූ දුකක් නැද්ද? ආන්න ඒ නිවන නම් ඒකාන්තයෙන්ම උතුම් සැපයයි කියලා මෙතුමිය සිහි කරනවා. මේ කරුණු තුන සිහි කර කර තමන්ට තියෙන මේ වේදනාව එතුමිය දරාගෙන හිටියා. ඉවසුවා. දැන් බලන්න පින්වත්නි, වර්තමාන කෙනෙකුට නම් මේක ගැන හිතා ගන්න පුළුවන් වෙයිද කියලා කියන්න අමාරුයි. මේ වගේ තත්වයකට
මුහුණ දෙන්න සිද්ධ වුණොත් අද කාලේ බොහෝ දෙනෙක් කරන්නේ මොකද්ද? Tamanට නොගැලපෙන නුසුදුසු භයානක ප්‍රතිකර්මයන් වලට කෙනෙක් යන්න බැරිද? වර්තමානයේ එවැනි ස්වභාවයක් තියෙන ලෝකේ. සමහර විට කෙනෙක් මේ දරු ගැබ විනාශ කරන තැනට පවා හිතන්න ඉඩ තියෙනවා. ඊළඟට විවිධාකාර වෙනත් මිත්‍යා දෘෂ්ටික අදහස් කරපින්නාගෙන විවිධාකාර දේවල් ඔස්සේ දුවර විවිධාකාර දේවල් පිටිපස්සේ යන්න ඉඩ තියෙනවා. තිසරණේ පිහිටලා ඉන්නවා කියන එක ලේසි පාසු නෑ. දැන් බලන්න මේ පින්වන්ත අම්මා Tamanට කොච්චර දරුණු තියුණු පීඩාවක් ආවත් ඒ හේතු කරගෙන තිසරණේට හානි කරගත්තේ නැහැ. තුනුරුවනේ ගුණම සිහි කර කර ඒ වේදනාව ඉවසුවා. පොඩි කාලයක් නෙමෙයි. අවුරුදු 7ක් තිස්සේ. ඉතින් ඒක නිසා පින්වත්නි මේ තුනුරුවන කෙරෙහි තමන්ගේ තියෙන විශ්වාසයමයි දියුණු කරගන්න ඕනේ. තුනුරුවන සිහි කිරීමෙන් ලැබපු මේ කෙනෙක්ගේ ජීවිතයට ලැබෙන ලාභය, කෙනෙක්ගේ ජීවිතයේ තියෙන දුක්ඛම් කටළු දුරු කරගන්න ලැබෙන අවස්ථාව මනාව ප්‍රකට වෙන අවස්ථාවක් මේක. ඉතින් මේ විදිහට මේ සුප්පාවාස කියන කෝලිය දේන සිහි කර කර ඉඳී ඒ තමන්ගේ ඒ තියුණු වේදනාව එතුමිය දරා ගත්තා. ඊට පස්සේ දවසක් මෙතුමිය තමන්ගේ ස්වාමියට කතා කරලා කිව්වා ඔයා ඔබතුමා යන්න භාගතුන් වහන්සේ ළඟට. ගිහිල්ලා බුදුරන් වහන්සේට මේ විස්තරය කියන්න. බුදුරන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේගේ සුව පහසු බව විමසලා උන්වහන්සේට මගේ වන්දනාවත් භාගතුන් වහන්සේට පිළිගන්වන්න මේ සුප්පවාස කෝලිය දියණිය තමන්ගේ හිසින් බුදුරන් වහන්සේට වන්දනා කරනවා කියලා මාගේ වන්දනාවත් උන්වහන්සේට පිළිගන්වන්න. එහෙම පිළිගන්වලා උන්වහන්සේට මේ විස්තරය කියන්න කිව්වා. මේ විදිහට අවුරුදු 7ක් තිස්සේ දැන් දරු ගැබක් දරාගෙන ඉන්නවා. දැන් දවස් 7ක් තිස්සේ මේ දරු ගැබ හිර වෙලා අධික වේදනාවක් විඳිනවා. ස්වාමිනී මාගේ බිරිඳ මේ කියපු කරුණු තුන සිහි කර කර තමයි මේක ඉවසන්නේ කියලා මේ විස්තරය කියන්න කිව්වා. ඊට පස්සේ සුප්පවාස කෝලි දිනේගේ ස්වාමියා බුදුරන් වහන්සේ බැහැ දකින්න ගියා. ගිහිලා බුදුරන් වහන්සේට වන්දනා කරලා බුදුරන් වහන්සේගේ සුව දුක් අහලා ඒ සුප්පවාස කෝලිය දිනේගේ වන්දනාවත් භාගතුන් වහන්සේට පිළිගන්නලා ඒ තුමීට යන්න විදියක් නැති නිසා මේ උපාසකතුමා කිව්වා ස්වාමීනි මාගේ බිරිඳ සුප්පවාස ඔබ වහන්සේට වන්දනා කරනවා කියලා. ඒ වන්දනාවත් පිළිගන්නවා. එහෙම කරලා මේ විස්තරය කිව්වා. මේ විදිහට අවුරුදු 7ක් තිස්සේ දරු ගැබ දරාගෙන හිටියා. දැන් දවස් 7ක් තිස්සේ දරු ගැබ හිර වෙලා අධික වේදනාවකින් ඉන්නවා. ඉතින් ස්වාමීනි මේ හැම අවස්ථාවකම මාගේ ස්වාමි දියණිය මේ බුදුරජාණන් වහන්සේ ගැනම සිහි කරනවා කිව්වා. අනේ මෙවැනි වූ දුක දුරු කර ගැනීම පිණිස ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තීම සම්මා සම්බුද්දයි කියලා සිහි කරනවා. මෙවැනි වූ දුක් දුරු කර ගැනීම පිණිස යම් කෙනෙක් පිළිපන්න නම් ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නම් ඒකාන්තයෙන්ම මනාව වූ වැඩපිළිවෙලකට පැමිණුණු පිරිසක් කියලා සංඝයා ගැන සිහි කරනවා කිව්වා. ඊළඟට යම් නිවනක මෙවැනි වූ දුකක් නැද්ද? ඒ නිවන නම් ඒකාන්තයෙන්ම උතුම්ම සැපයයි කියලා මේ නිවන ගැන එතුමිය සිහි කරනවා කිව්වා.
ඔය කරුණ තුන සිහි කර කර ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මාගේ බිරිඳ මේ කටුක වූ තියුණු කර්කශ දුක වේදනාව ඉවසනවා කියලා මෙතුමා බුදුරන් වහන්සේට මේ විස්තරය කිව්වා. අන්න ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ සෙත් පැතුවා. සුඛිනී හෝතු සුප්පාවාසා කෝලිය දීතා අරෝගම් පුත්තං විජායතුති. බුදුරජාණන් වහන්සේ සෙත් පැතුවා සුප්පවාසා කෝලිය දියණිය සුඛිත මුදිත වෙත්වා, නිරෝග වෙත්වා, නිරෝගී පුත්‍රයෙක් වදාවා කියලා බුදුරජාණන් වහන්සේ සෙත් පැතුවා. අන්න ඒ වෙලාවේදී සහ වචනාච පන භගවතෝ සුප්පාවාසා කෝලිය දීතා සුඛිනී අරෝගම් පුත්තං විජායි. හරිම පුදුමයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේ විදිහට සෙත් පතනකොටම භාග්‍යවතුන් වහන්සේගේ වචනයත් එක්කම ඒ සුප්පවාසා කෝලිය දියණිය ඊ타ත්ම සුවපත් නිරෝගී දරුවෙක්, නිරෝගී පුත්‍රයෙක් වැදුවා. හරිම පුදුමයි පින්වත්නි. ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ආනුභාවය නම් හරිම පුදුමාකාර එකක්. ඉතින් දැන් මේ සුප්පවාස කෝලිය දියණියගේ මේ ස්වාමියා මේ විස්තරයක් දන්නේ නැහනේ. දැන් එතුමා බුදුරන් වහන්සේ ළඟ ඉන්නේ. එතුමාට විස්තරය කිව්වට පස්සේ තමයි බුදුරන් වහන්සේ මේ විදිහට සෙත් පැතුවා. එතකොට මේ ස්වාමි පුත්‍රයා එහෙමයි ස්වාමීනි කියලා භාගතුන් වහන්සේට වන්දනා කරලා ඒ ආරාමයෙන් පිටත් වෙලා එතුමා ගෙදරට ගියා. එතුමා ගෙදරට යනකොට දැක්ක දෙයින් පුදුමයටපත් වුණා. එතුමා ගෙදරට යනකොටම දැක්කා මේ තමන්ගේ බිරිඳ නිරෝගී සුවපත් දරුවෙක් වදලා ඉන්නවා. ඒ වෙලාවේ මෙතුමා කල්පනා කරනවා මේ තථාගතයන් වහන්සේගේ මහත් වූ 이르දිමත් බව නම්, මහත් වූ ආනුභාවය ඇති බව නම් ඒකාන්තෙම ආශ්චර්යයක්මයි කියලා එතුමා සිහි කළා. එතුමාගේ හිත ප්‍රීතියෙන් පිනා ගියා. බලවත් සිතේ සතුට උපන්නා. අනේ භාගතුන් වහන්සේගේ ආනුභාවය කොයි තරම්ද කියලා. ඉතින් ඒ වෙලාවේදී දැන් සුප්පවාසා මේ කෝලිය දියණිය දැන් සූපත් වෙලා ඉන්න වෙලාවේදී එතුමිය මේ තමන්ගේ ස්වාමියාට කතා කරලා කිව්වා ආරි පුත්‍රය භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න ආය යන්න කිව්වා. ගිහිල්ලා භාගතුන් වහන්සේට වන්දනා කරලා මේ විස්තරේ ගැන කියන්න කිව්වා. ස්වාමීනි මාගේ ස්වාමි දියණිය ඊ타ත්ම සූපත් නිරෝගී දරුවෙක් පුත්‍රයෙක් වැදුවා කියලා මේක බුදුරන් වහන්සේට දැනුම් දෙන්න කිව්වා. කියලා කියන්න කිව්වා භාගතුන් වහන්සේට මේ සුප්පවාසා කෝලිය දියණිය කැමති දවස් 7ක් තිස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දානි පූජා කරන්න. ඒ නිසා භාගතුන් වහන්සේ මේ සුප්පවාසා කෝලිය දියණියගේ දානය ඉවසන සීක්වා කියලා බුදුරන් වහන්සේට දානෙට ආරාධනා කරන්න කිව්වා. දැන් බලන්න අන්න පින්වත්නි මේ ධර්මයේ තුල පිහිටලා තිසරණේ පිහිටලා ඉන්න ශ්‍රාවකයන්ගේ ස්වභාවය. දැන් මේ අම්මා තාත්තා දෙන්න ධර්මයේ පිහිටලා ඉන්න අය. එතකොට ඒගොල්ලෝ හැම වෙලාවෙකම තමන්ගේ හිතට දුකක්, කරදරයක්, පීඩාවක්, තමන්ට කායට වේදනාවක් එන හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ ගැන, මේ අනුත්තර වූ නිවන ගැන, ශ්‍රාවක සංඝයා ගැන සිහි කර කර තමයි ඒ දුක් වේදනා දරාගෙන වාසය කළේ. දැන් වර්තමානයේ සමහර විට කෙනෙකුට දුකක් කරදරයක් එනකොට එකපාර මතක් වෙන්නේ නැහැ. අනේ මම බුදුරන් වහන්සේ සරණ ගියපු
ධර්මයේ සරණ ගියපු ශ්‍රාවක සංඝයා සරණ ගියපු කෙනෙක් නේ කියලා මතකෙට එන්නේ නැහැ. ඔහේ විවිධාකාර දේවල් පස්සේ දුවගෙන යනවා. පිහිටක් පිළිසරණක් ලබන්න බැරි දෙයක් පස්සේ දුවගෙන යනවා. මේ ලෝකේ අපිට පිහිටට පිළිසරණට ඉන්න එකම සාසුන් වහන්සේ අපේ සම්මා සම්බුදුරජාන් වහන්සේ පමණයි. මේ ලෝකේ වෙන කෙනෙක් අපිට සරණ ගියා කියලා අපේ ජීවිතයට යහපතක් උදා වෙන්නේ නැහැ පින්වත්නි. බුදුරජාන් වහන්සේගේ සරණමයි අපිට අපේ ජීවිතයට යහපත උදා කරන්නේ. ඒ ධර්මයේ ශ්‍රාවක සංගරුවනේ සරණමයි අපිට උපකාර පිණිස පවතින්නේ. අපි කියන්නේ නැද්ද පින්වත්නි, නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. මට වෙනස් සරණක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සරණ ඇරෙන්නේ. අපි කියනවා එහෙම. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. සංඝෝ මේ සරණං වර. මේ ධර්මයේ ශ්‍රාවක සංඝයාගේ සරණ උතුම්ම සරණ විතරයි අපිට තියෙන්නේ. ඒ සත්‍යානුභාවයෙන් අපිට සෙත් වේවා කියලා අපි සෙත් පතනවා. එහෙම කියලා අපිට ජීවිතේට දුකක් කරදරයක් ප්‍රශ්නයක් එනකොට අපි මේ තිසරණේ බැහැර කරනවා නම්, තිසරණේ අපි අතහැරලා දානවා නම් අපි කොයිතරම් අවාසනාවන්තද. ඉතින් අද වර්තමාන වෙනකොට පින්වත්නි, අපි මේ තුනුරුවන් සරණේ පිහිටලා වාසය කරනවා කියන එක ගොඩාක්ම දුර්ලභ දෙයක්. දැන් අපි ගත්තොත් කොටින්ම තමන් මේ ධර්මයක් ශ්‍රවණය කරනවා කියන එක, ධර්මයක් පුරුදු පුහුණු කරනවා කියන එක, කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබලා ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එක, මේ දේවල් ගොඩාක්ම දුර්ලභයි වර්තමානයේ. මේව කලාතුරකින් ජීවිතේට ලැබෙන දේවල්. ඒ වගේ අවස්ථාවක් උදා වෙනකොට සමහරලාට කෙනෙක් බොහෝ වෙලාවට ඒ දේවල් මගහැර ගන්නවා. දැන් අපිට අපේ ජීවිතේට ප්‍රශ්නයක් කරදරයක් එනකොට විතරක් නෙමෙයි අපිට තිසරණේ සිහිපත් වෙන්න ඕනේ. අපේ ජීවිතේ හැම වෙලාවකම අපි තිසරණේ තුර පිහිටලා වාසය කරන්න ඕනේ. නැත්තම් කෙනෙකුට Tamanට කරදරයක් පීඩාවක් එනකොට විතරයි ඔන්න මතක් වෙන්නේ මම පිරිත් ටිකක් කියන්න ඕනේ. මම දානි ටිකක් පූජා කරගන්න ඕනේ. මම සෑය බෝධිය වන්දනා කරගන්න යන්න ඕනේ කියලා මතක් වෙන්නේ. එහෙම නෙමෙයි පින්වත්නි. ඒ තුනුරුවන් සරණේ පිහිටලා වාසය කරන කෙනෙක්ගේ ස්වභාවය තමයි එයාගේ ජීවිතෙත් එක්ක හැමදේම බද්ධ වෙලා තියෙනවා. එහෙම නැතු එයාට කරදරයක් පීඩාවක් එනකොට විතරක් නම් මතක් වෙන්නේ. ඒ වගේ වෙලාවකට විතරක් නම් එයා මේ ධර්මයේ සත්‍යයනා කරන් පිරිත් ටිකක් කියන්නේ. දානයක් පූජා කරගන්නේ, සෑය බෝධිය වන්දනා කරන්න යන්නේ. එතකොට එතන නිකන් ගනුදෙනුවක ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ පින්වත්නි. තමන්ගේ කටයුත්ත කරගන්න, ඒක නෙමෙයි පින්වත්නි සැබෑම ශ්‍රාවකයෙක්ගේ, තුනුරුවන් සරණ පිහිටලා ඉන්න සැබෑම ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය වෙන්න ඕනේ. සැබෑම ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය වෙන්න ඕනේ. එයා තමන්ගේ මුළු ජීවිත කාලේ පුරාම මේ තිසරණේ තුල පිහිටලා වාසය කරන්න ඕනේ. ඒ තුනුරුවන් සරණ පිහිටලා තමන්ගේ ජීවිතේට පින්දහම් රැස් කරගන්න ඕනේ. දිනපතා පිරිත් ධර්මයන් සජ්ජායනා කරන්න ඕනේ. ඒක මේ එක අවස්ථාවකට එක දවසකට සීමා වෙන දෙයක් නෙමෙයි. ඒව ජීවිතේ පුරුදු බවට පත් කරගන්න ඕනේ. Tamanට අවස්ථාවක් ලැබෙන හැම මොහොතකම දාන් පෙන් පුදන්න මහන්සි ගන්න ඕනේ. Tamanට පුළුවන් හැම වෙලාවකම සෑය බෝධි වන්දනා කරන්න තමන්ගේ ජීවිතේට ඒව පුරුදු කරගන්න ඕනේ. ඒ හැම දෙයක්ම අපේ ජීවිතේට ගොඩාක් බලපෑම් කරනවා. අපේ ජීවිතේ යහපත් වෙන්න. ඒ කිසිම දෙයක් පින්වත්නි අපේ ජීවිතේට යහපත උදා කරන දේවල්ද?
දැන් අපේ ජීවිතේට අයහපතක් උදා කරන දේවල් මේ මිනිස්සු ඕන තරම් හැමදාම පුරුදු කරන්නේ නැද්ද? ජීවිතයට කිසිම ප්‍රයෝජනයක් නැති, මෙලොවටත් ප්‍රයෝජනයක් නැති, පරලොවටත් ප්‍රයෝජනයක් නැති දේවල් මේ මිනිස්සු හැමදාම පුරුදු කරන්නේ නැද්ද? අකණ්ඩව ඒවා දිගටම කරගෙන යන්න මහන්සි ගන්නේ නැද්ද? ඇයි එහෙනම් අපි යහපත් දෙයක් ඒ විදිහට පුරුදු කිරීම නොකළ යුතුද? යහපත් දේවල්මනේ අපි ජීවිතේ නිතර පුරුදු කළ යුත්තේ. අපේ ජීවිතේට මෙලොවටත් පරලොවටත් යහපත සලසන දේවල්මනේ අපි ජීවිතේ නිතර නිතර පුරුදු කළ යුත්තේ. අකණ්ඩව පවත්වගෙන යා යුත්තේ. දැන් බලන්න මේ සුප්පවාසා, ඒ දියණියත් ඒ ස්වාමියාත් මේ දෙන්නම තිසරණිය තුල පිහිටලා ඒකට හානි කරගන්න තු වාසි කළා. දැන් ඊළඟටත් ඒගොල්ලෝ ලෑස්ති වෙනවා තවදුරටත් මේ තමන්ගේ ජීවිතේට තවත් පින රැස් කරගන්න. දැන් දානයක් දෙන්නයි කල්පනා කරන්නේ. ඉතින් මේ සුප්පවාස කෝලිය දීනියගේ ස්වාමියා බුදුරණවහන්සේට ගිහිල්ලා මේ විස්තරය කියලා කිව්වා. ස්වාමීනි, සුප්පවාසා නිරෝගී දරුවෙක් වැදුවා. අපි කැමති ස්වාමීනි දවස් 7ක් පුරාවට බුදුරණවහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේට දානි පූජා කරන්න. අපේ දානි ඉවසා වදාරනසේක්වා කියලා ආරාධනා කළා. එතකොට පින්වත්නි, වෙන උපාසක කෙනෙක් මේ බුදුරණවහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට පහෝදාට දානෙට ආරාධනා කරලා තිබුණේ. ඒ උපාසකතුමා අපගේ ආර්ය වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ දායක කෙනෙක්. උන්වහන්සේගේ උපස්ථායක කෙනෙක්. ඉතින් බුදුරජාන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කතා කරලා වදාලා, මොග්ගල්ලාන ඒ උපාසකතුමා ළඟට ගිහිල්ලා මේ විස්තරය කියන්න එතුමාට. මේ සුප්පවාසා කෝලිය දියණිය අවුරුදු 7ක් තිස්සේ දරුගැබක් දරාගෙන ඉඳලා දවස් 7ක් ඒ දරුගැබ හිර වෙලා බොහෝම තියුණු දුක් පීඩා විඳලා දැන් එතුමිය නිරෝගී දරුවෙක් පුත්‍රයෙක් බිහි කරලා සූපත් භාවයට පත් වෙලා ඉන්නවා. ඉතින් එතුමිය කැමති දවස් 7ක් පුරාවට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේට දානි පූජා කරන්න. ඉතින් ඒ නිසා මේ එතුමිය ඒ දානේ දීපුවාවේ ඔබතුමාගේ දානේ පස්සේ දෙන්න පුළුවන් කියලා ඒ උපාසකතුමාගෙන් මේ අවස්ථාව ඉල්ලගන්න කියලා බුදුරජාණන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට වදාලා. ඉතින් මහා මොග්ගල්ලාණන් වහන්සේ එහෙමයි ස්වාමිනී කියලා අර උපාසකතුමා ළඟට ගිහිල්ලා මේ විස්තරය කිව්වා. මේ විදිහට මේ සුප්පවාස කෝලිය දියණිය මේ තියුණු දුක් පීඩා විඳලා දැන් දරුවෙක් බිහි කරලා ඉන්නවා. ඉතින් එතුමිය කැමති බුදුරන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේට දවස් 7ක් තිස්සේ දාන පූජා කරන්න. දැන් ඔබතුමාගේ දාණය ඔබතුමාට පස්සේ උනත් දෙන්න පුළුවන්නේ. ඒක නිසා මේ අවස්ථාව අපි එතුමියට දෙමු කියලා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ උපාසකතුමාට කිව්වා. ඉතින් ඒ වෙලාවේදී මේ උපාසකතුමා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කියනවා මෙහෙම. ස්වාමීනි, ඔබ වහන්සේ කරුණු 3ක් ගැන අප වෙනවා නම් මම මේ දානෙ දෙනවා. ඔබ වහන්සේ කරුණු 3කට අප වෙනවා නම් මම මේ දාණය ඒ සුප්පවාසා කෝලිය දියණියට දෙන්න කැමතියි කිව්වා. මොනවද ඒ කරුණු 3? එතුමා කියනවා මේ මගේ මේ දානෙට මං ගත්ත යම් දේවල් තියෙනවා නම් දාන වස්තු, මේ කෑම බීම, මේ දේවල් ඊළඟට මගේ ජීවිතේ, ඊළඟට මගේ ශ්‍රද්ධා සම්පත්තිය කියන මේ කරුණු 3 ඔබ වහන්සේ රැකලා දෙනවා නම්
ඊළඟ දවසක මම දාන දෙන දවස වෙනකම් මම මේ දාන්නේ දෙන්න කැමතියි කිව්වා. දැන් ඒ කියන්නේ මෙතුමා දැන් දාන්නට අවශ්‍ය කරන බඩු මුට්ටු අරගෙන. ඉතින් එතුමා කියන්නේ මම මේ ගත්ත මේ කෑම බීම බඩු මුට්ටු ටික හානියක් වෙන්න නොදී නරක වෙන්න නොදී ආරක්ෂා කරලා දෙන්න ඔබ වහන්සේ අප වෙනවනම් ඊළඟට ඒ දානේ දෙන දවස් එනකම් මගේ ජීවිතේ ආරක්ෂා කරලා දෙන්න ඔබ වහන්සේ අප වෙනවනම් මගේ හිතේ පැහැදීම ශ්‍රද්ධාවත් රැකලා දෙන්න ඔබ වහන්සේ අප වෙනවනම් මම මේ දානේ එතුමියට දෙන්නම් කිව්වා. ඉතින් මේ මහා මොග්ගල්ලානන් වහන්සේ වදාලා උපාසකය ඔබ මේ දානෙට ගත්ත වස්තුව මේ දානෙට ගත්ත දාන වස්තුන් ටික මං ආරක්ෂා කරලා දෙන්න අප වෙනවා කිව්වා. ඊළඟට ඔබේ දානේ දෙනකම් ඔබේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න මං අප වෙනවා කිව්වා. හැබැයි ඔබේ ශ්‍රද්ධාව ගැන නම් මට අප වෙන්න බෑ කිව්වා. ඒකට ඔබමයි කිව්ව අප වෙන්න ඕනේ. දැන් බලන්න පින්වත්නි හරි ලස්සන කාරණාවක් මේ. මහා මොග්ගල්ලානන් වහන්සේ කියලා කියන්නේ අපගේ සාසුන් වහන්සේට පසුව ඉරිදි බලයෙන් අග්‍රේස්වර මේ බුද්ධ ශාසනය ඉරිදි බලයෙන් අග්‍රේස්වර භාවයට පත් වුණු මහරහතන් වහන්සේ. මහානුභාව සම්පන්න මහා ඉරිදිමත් මහරහතන් වහන්සේ. ඔබට මතක ඇතිනේ උන්වහන්සේ එක අවස්ථාවක වදාළනේ අර වේරංජාවේ වස්වසපු වෙලාවේ දානේ නැති වෙනකොට උන්වහන්සේ පුදුරනස් වදාළේ ස්වාමීනි මම මේ පෘථිවි රසය අරගෙන මේ පෘථිවිය පෙරලා උඩ මේ පෘථිවිය ඇතුලේ තියෙන මේ පෘථිවි රසය අරගෙන මම මේ සංඝයාට දානෙට දෙන්නද කියලා ඇහුවා. එතකොට බුදුරණවහන්සේ වදාලා මොග්ගල්ලාන එතකොට මේ පෘථිවියේ ඉන්න සත්වෙන්න මොකද කරන්නේ? ස්වාමීනි මම මේ වගේම අල්ලක් මවලා ඒකට මේ සත්තු ඔක්කොම මාරු කරන්නම් කිව්වා. එහෙම කළා මේ පෘථිවිය පෙරලා මේ පෘථිවිය පොළොව පෙරලා පෘථිවි රසය අරගෙන දෙන්නම් කිව්වා. බුදුරණවහන්සේ වදාලා මොග්ගල්ලානේ ඒක ඔබට රිසි නොවේවා. මේ සත්වයන්ගේ සිත වික්ෂිප්ත වේ කිව්වා ඔක කළොත්. එතකොට එවැනි මහා ආනුභාවයක් තිබුණොත් මේ. එතකොට උන්වහන්සේ වදාලේ මට පුළුවන් ඔබේ දානි වස්තුව රැකලා දෙන්න, ඔබේ ජීවිතෙත් ආරක්ෂා කරලා දෙන්න, අප වෙන්න. හැබැයි ශ්‍රද්ධාව රකින්න මට බෑ කිව්වා. එතකොට පින්වත්නි කෙනෙක්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාව රැක ගන්න ඕන තමන්මයි. ඒක වෙන කෙනෙකුට රැකලා දෙන්න බෑ. තමන්ම මේ ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕනේ. ඒ ශ්‍රද්ධාවට හානි වෙන්න නොදී රැක ගන්න ඕනේ. බුදුරන් වහන්සේ වදාළන එක තැනකදී මේ දෙවි කෙනෙක් ඇහුවානේ කුමකද පිටලා ඉන්න ඕන කියලා. කිංසු සාදු පතිට්ඨිතා බුදුරන් වහන්සේ වදාළේ මේ ශ්‍රද්ධාව තුලයි කියව පිටලා ඉන්න ඕන. වයසට යනකම්ම පිහිටලා ඉන්න ඕන මේකයි. ඉතින් ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන දේ නම් තමන්ම රැක ගන්න ඕන, තමන්ම දියුණු කර ගන්න ඕන එක. ඉතින් මේ විදිහට මේ මහා මොග්ගල්ලානන් වහන්සේ වදාළට පස්සේ අර උපාසකතුමා කිව්වා හොඳයි ස්වාමීනි මේ දාන වස්තුවයි ජීවිතය කියන මේ දෙක ආරක්ෂා කර දෙන්න ඔබ වහන්සේ අප වෙනවා නම් මේ දානය අපි යතුමීට දෙමු. මං පස්සේ දාන දෙන්නම් කිව්වා. ඉතින් ඔන්න ඔය විදිහට මේ සුප්පවාසා කෝලිය දිනියට මේ දානය දෙන අවස්ථාව ලැබුණා. ඉතින් ඊට පස්සේ මේ සුප්පවාසා කෝලිය දිනිය දවස් 7ක් පුරාවට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේට දානි පූජා කළා.
ඉතින් ඒ විදිහට තමන්ගේ අතින්ම දන්පැන් පූජා කරලා මේ උපන්න දරුවා දැන් මේ දරුවා ඉපදුනාට අවුරුදු 7ක් වයස කෙනෙක්නේ. ඒ අවුරුදු 7ක් තිස්සේ මේ දරුවෙව දරාගෙන හිටියනේ. එතකොට දැන් අවුරුදු 7ක දරුවෙක් මේ. ඉතින් මේ දරුවා ලව්වත් භාගතුන් වහන්සේට භික්ෂු සංඝයා වහන්සේලාට වන්දනා කෙරෙව්වා. බලන්න පින්වත්නි මේ හැම දෙයකම මේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක් ලක්ෂණ අපිට හොඳට ප්‍රකට වෙනවා. දැන් බලන්න මේ මෙතන තියෙන්නේ මේ දන්පැන් පූජා කරලා තමන්ගේ අතින්ම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේට දාන පූජා කරලා ඒ දරුවා ලව්වා බුදුරජාණන් වහන්සේටත් සියලු භික්ෂු සංඝයාටත් වැඳෙව්වා. මේක තියෙනවා එහෙම තංච දාරකම් භගවන්තං වන්දාපේසි සබ්බංච භික්ඛු සංඝං. එතකොට අන්න බලන්න දෙමාපියෝ විසින් දරුවන්ට කියලා දෙන්න ඕන දේවල්, පුරුදු කරන්න ඕන දේවල්. දැන් වර්තමානයේ අපිට සමහරවිට අපි දකිනවා දෙමාපියෝ දරුවන්ට මේව කියලා දෙන්නෙත් නැහැ. ඒ දෙමාපියන්ගේ යුතුයකමක්, වගකීමක් දරුවන්ට මේ යහපත් පුරුදු කරන එක. සෑයක් බෝධියක් දැක ළඟට ගියාට පස්සේ හොඳට දන ගහලා වන්දනා කරන්න. මේව පුරුදු කරන්න ඕනේ. යමක් පිළිගන්නනකොටම දෑතිම පිළිගන්වන්න. සංඝයා වහන්සේට දාන ටිකක් පූජා කරන්න. ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහුණාම ඒ ස්වාමින් වහන්සේට හොඳට දාන නමල වන්දනාමාන කරන්න. මේ දේවල් දෙමාපියෝ දරුවන්ට පුරුදු කරන්න ඕන දේවල්. කියලා දෙන්න ඕනේ. එතකොට තමයි ඒක පරම්පරාවෙන් පරම්පරාවට දිගටම මේ පුරුදු යහපත් පුරුදු විදිහට යන්නේ. ගෞරවය උපදින්නේ. ඉතින් ඒ නිසා මේ බලන්න ඒවා හොඳට අපිට මේ දේශනා සමහර දේශනාවල ඒවැනි කරුණු හොඳට ප්‍රකටව පේන්න තියෙනවා. ඉතින් ඒ විදිහට මේ වන්දනා කෙරුවට පස්සේ සාරිපුත්තයන් වහන්සේ මේ දරුවට කතා කරලා ඇහුවා, දරුවෝ ඔබට කොහොමද, හොඳද කියලා ඇහුවා. සුවසේ ඉන්නවද කියලා ඇහුවා. මේ දුකක් කරදරයක් නැද්ද කියලා ඇහුවා. එතකොට මේ දරුවා කියනවා, සාරිපුත්තයන් වහන්සේ මට මොන පහසුවක්ද, මේ 7 අවුරුද්දක් පුරාවට මම මේ ලේ හැලියකනේ හිටියේ කිව්වා. ඉතින් මේ දේ සාරිපුත්තයන් වහන්සේ එක්ක මේ දරුවා කතා කරන එක අර සුප්පවාස දැක්කා. දැකලා කල්පනා කළා, අනේ ධර්ම සේනාධිපතින් වහන්සේත් එක්ක මගේ දරුවා කතා කරනවා. එහෙම කල්පනා කළා මේ එතුමියට මහා චිත්ත ප්‍රීතියක් හටගත්ත හිතේ. මේක බුදුරජාන් වහන්සේ දැක්කා. මෙතුමියගේ හිතේ මේ ඇතිවෙච්ච මේ සතුට, ප්‍රමුදිත භාවය බුදුරජාන් වහන්සේ දැක්කා. දැකලා බුදුරජාන් වහන්සේ ඇහුවා, සුප්පාවාසා ඔබ කැමතිද මේ වගේ තව පුතෙක් ලබන්න කැමතිද කියලා ඇහුවා. එතකොට මෙතුමිය කියනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ මෙවැනි දරුවෝ 7 දෙනෙක් වුණත් මම ලබන්න කැමති. බලන්න පින්වත්නි, අර අවුරුදු 7යි දවස් 7ක් තිස්සේ විඳ සියලු දුක එතුමියට අමතක වුණා. මහා වේදනාවක් විඳලා මේ දරුවා බිහි වුණේ කියන එකත් අමතක වුණා. මේ වගේ දරුවෝ 7 දෙනෙක් වුණත් ලබන්න කැමති කිව්වා. මේ වෙලාවේ බුදුරජාණන්සේ ලස්සන ගාතාවක් වදාළා. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං. මේ මිහිරි අමිහිරි දේවල් මිහිරි ස්වරූපයෙන්, ඊළඟට අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපයෙන්, දුක්ඛං සුඛස් රූපේන මේ දුක්ඛිත දේවල් සැප ස්වභාවයෙන් පමත්ත මතිවත්තති ප්‍රමාදී පුද්ගලයව ඉක්මවා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙනම් ප්‍රමාදී කෙනාගේ ස්වභාවය තමයි ඒ කෙනා
අමිහිරි දේවල් මිහිරි ස්වභාවයෙන් කල්පනා කරන්නේ. අප්‍රිය දේවල් ප්‍රිය ස්වභාවයෙන් කල්පනා කරනවා. දුක්ඛිත දේවල් සැප ස්වභාවයෙන් කල්පනා කරනවා. එහෙම කල්පනා කරනවා නම් ඒ කෙනා ප්‍රමාදී වුණු කෙනෙක්. දැන් පින්වත්නි බුදු දේශනාව තියෙනවානේ මේ අපිට තියෙනවා සංඥා විපල්යාසයක් කියලා. මේ සත්‍යයන් තියෙනවා මේ අනිත්‍ය දේවල් හිතාගෙන ඉන්නේ නිට්ටයයි කියලා. මේ අසුබ දේවල් ගැන සුබයි කියලා හිතාගෙන ඉන්නවා. මේ දුක්ඛිත වූ ස්වභාවයෙන් යුක්ත දේවල් ගැන සැපයි කියලා හිතාගෙන ඉන්නවා. මේ අනාත්ම දේවල් ඒ කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දේවල් ආත්මයි කියලා හිතනවා. තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතනවා. මේ විදිහේ සංඥා විපල්යාසයක් තුල වාසය කරන නිසා නෙමෙයිද මේ මහා අරගල, අර්බුද, කලකෝලහල මේ ඔක්කොම හටගන්නේ. ඇයි අපි හිතනවා නම් මේවා අනිත්‍ය වෙලා යනවන්නේ. මේවා දුකයිනේ. මේවා අපේ වසඟේ පවත්වන්න බෑනේ. මේ විදිහට අපි කල්පනා කරනවා නම් පින්වත්නි අපේ ජීවිතවල ගොඩාක් අර්බුද අපිට වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ජීවිතයේ ඇත්ත පිළිබඳව අපිට දැනගන්න පින්වත්නි අවස්ථාවක් ලැබෙනවා නම් ඒ මේ බුදුරණවහන්සේගේ ධර්මයෙන් විතරයි. මේ බුදුරණවහන්සේගේ ධර්මයෙන් විතරයි අපිට මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය ගැන කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා අපි මහන්සි ගන්න ඕනේ මේ බුදු දේශනා කියවමින්, ඉගෙන ගනිමින්, ඒව මතකේ තබා ගනිමින් මේ අපේ ජීවිතයේ සැබෑම ස්වરૂපය තේරුම් ගන්න. අපේ ජීවිතවල පවතිනා වූ යථාර්ථය තේරුම් ගන්න. ඒ විදිහට යථාර්ථය තේරුම් අරන් අපි වාසය කළොත් අපිට මේ ජීවිතේ සැපවත් වාසය කරන්න පුළුවන්. පරලෝ ජීවිතේ සැපවත් කරගන්නත් පුළුවන්. මේ භයානක දුක්ඛිත සසරේ නිදහස් වෙන්නත් අපිට පුළුවන්. ඉතින් ඒක නිසා පින්වත්නි අද දවසෙත් අපි මේ ශ්‍රවණය කරන්න යෙදුණු මේ උතුම් ධර්මය අපි හොඳට හිතේ මතකේ තබාගෙන මේ ධර්මයන් නැවත නැවත කියවමින් මේ ධර්මයන්ගෙන් අපිට කියලා දෙන මේ උතුම් දහම් කාරණා නිතර නිතර සිහි කරමින් බුදුරන් වහන්සේ අපිට වදාළ විදිහට අපි කල්පනා කරන්න තමයි අපි හැමෝම මහන්සි ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අද දවසේ අපි මේ සන්ධ්‍යා කාලයේ මේ ශ්‍රවණය කරන්න යෙදුණු මේ උතුම් ධර්මයක් අප හැම දිනාටම සුවසේ ධම්මක දියුණු කරගෙන ජීවිතයේ ඇත්ත ස්වභාවය මනාකොට තේරුම් ගනිමින් වාසය කරන්න. මේ ජීවිතයට එන විවිධාකාර බාධක කම්කටොළු දුක් කරදරවලදී අපේ තිසරණයට හානි කරගන්නේ නැතුව තුනුරුවන් සරණ පිහිටලා වාසය කරන්න ජීවිතයට බොහෝ පින්දම් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම මේ රැස් කරගන්නේ දුන සියලු පුණ්‍ය ධර්මයන්ොත් උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි අද රාත්‍රී 7ට ලක්විරු ගුවන්විදුලි ඔස්සේ විකාශනය වෙන්න ලක්විරු දායකත්ව ධර්මදේශනය සඳහා ප්‍රධාන දායකත්වයේ දැරුවේ මහනුවර තෙල්දෙනිය හීල්ලොය අංක 128 පල්ලේ වලව්වේ පදිංචි නවලෝක රෝහලේ සේවයේ නියුතු පින්වත් ආර්.එම්. ඉන්ද්‍රාවති මහත්මිය විසින්. ඉතින් අද දවසේ අපි මේ රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම සියලු පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. අප හැම දිනාගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරු මේ පින අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන්නා වූ සියලු දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය අප හැම දිනාටම සලසා දෙත්වා. සියලු දෙවියන්ටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ රැස් කරගන්න දුන් සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමු. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිර ජීවනයේ ලබත්වා, සියලු ආරක්ෂා රැකවරණ සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ රැස් කරගන්න දුන් සියලු පුණ්‍ය ධර්මයන් සේරුවිල මංගල රාජමහා විහාරේ විහාරාධිපති තැන්පත් අතිපූජනීය අලුදිනී සුබෝධි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ
මහමෙවුනා වාසී, රටවාසී, ලෝකවාසී ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන්නා වූ සියලු මහා සංඝරුවන්ට අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ට අනුමෝදන් වෙත්වා. සුවසේ දහම් මඟ දිනු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. යෝගයෙන් විශේෂයෙන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේ දරන ඒ පින්වත් ආර්.එම්. ඉන්ද්‍රාවතී මහත්මියගේ පියාණන් වන මිය පරලොව යන්නට යෙදුණු එල්.බී. රත්නායක පියාණන්ට මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඩී.එම්.පී.ඩබ්ලිව්. සනරාජා බණ්ඩා මාමණ්ඩියට, ඩී.එම්. පොඩිමැණිකේ නැන්දම්මාට, ආර්.එම්. රත්නායක සහෝදරයා කියන මේ මිය පරලොවගේ සියලු මළගිය ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් නමින් නන්නයිරින් උදව් උපකාර කළ සියලු දෙනාගේ නමින් මිය පරලොවගේ අනන්ත සසර පුරාවට මිය පරලොවගේ සියලු මළගේ ඥාතීන් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සියලු මළගේ ඥාතීන් මේ පිනෙන් සැපවත් වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව සිටින කේ මුතුමැණිකේ මෑණියන්ට, ඩී.එම්.පී.ඩබ්ලිව්. කරුණාරත්න ස්වාමි පුරුෂයාට, විදේශගත වී සිටින මහේස් රසික දිසානායක පුතණුවන්ට, ඒ වගේම මේ පුතණුවන්ගේ දයාබර බිරිඳ වන ඒ.ඩී. ප්‍රියදර්ශනී දියණියට, අමීෂා දේශානි මිනිපිරියට, සංචාරක සේවයේ නියුතු දසුන් සම්පත් පුතණුවන්ට, ඒ වගේම ඒ පුතණුවන්ගේ බිරිඳ වන දුලංජනී රත්නායක දියණියට, දුලාත් දිසානායක මොනපුරාට, රුක්ෂාන් මදුසංක දිසානායක මොනපුරාට, ඒ වගේම යුද හමුදාවේ සේවයේ නියුතු චමින්ද දිසානායක පුතණුවන්ට, ඔහුගේ බිරිඳ මිනිපිරිය මොනපුරා කියන මේ හැම දිනාට මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස, ඒ වගේ මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස ආශිර්වාද කරනවා. ඉතින් මේ නම් සඳහන් කරන්න යෙදුණු හැම දිනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අනාගත යහපත් බලාපොරොත්තු ਸਰව ප්‍රකාරයෙන්ම සඵල වේවා. හැම දිනාටම සුවසේ දහම් මඟ දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වුණු රටවාසී ලෝකවාසී හැම දිනාටත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික හැම දිනාටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියේ සියලු කාර්ය මණ්ඩල හැම දිනාටත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. සියලු දිනාට මේ පින අනුමෝදන් වෙලා, ඒ දායකත්වයේ දරූ සියලු පින්වතුන් හැම දිනාටත් මේ පින එකසේ අනුමෝදන් වෙලා, සියලු දිනාටම සුවසේ දහම් මඟ දියුණු කරගන්න මේ ලැබුණු දුර්ලභ මානව ජීවිතයේ තව තවත් බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම අද දවසේ මේ රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන්ොත් උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය